නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී පබ්බජිතේන අබින්නම් එක්කේතබ්බන්ති. අති පූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ උඩුගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, අපි මුලින් සඳහන් කළ පරිදි අපි ධර්ම දේශනාවේ මේ බුද්ධ පූජා බෝධි පූජාවන්හි දායකත්වයේ පිළිබඳව අපි සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ දායකත්වයේ තමයි අපේ චන්න උණගොල්ල පුතා, ඒ වගේම මදාරා උණගොල්ල දියණිය, ඒ වගේම වෙනුක් වෙනුල් කියන අපේ පුංචි දරු දෙපළ ඇතුළු ඒ සදහැබර පින්නත් පිරිස අපි සිහිපත් කරන්නට යෙදුණා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් මේ අය බලාපොරොත්තු වෙනේ ප්‍රාර්ථනා අධිෂ්ඨාන ටික විශේෂයෙන්ම මීට වසරකට පෙර ආතුව අපින් සමුගත්තු සොරණි අබේකෝන් මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ තරුණ දියණිය හදිසියේ අපින් සමුගන්ට යෙදුනේ. ඉතින් මදාරා දියණිය සමග ඉතා පුංචි කාලේ ඉඳලා එකට හැදිලා වැඩිලා එකට පාසලේ එක පන්තියේ ඉගෙනගත්තු ඒ ගුරු මාතාවක් තමයි සුරණි අබේකෝන් තරුණ මහත්මිය. ඉතින් අකාලේ අපි නොහිතපු මොහොතක අපින් සමුගන්ට යෙදුණා. එතුමියටත් පුණ්‍යානුමෝදනා කරමින් අපේ චන්න පුතාගේ ආදරණීය පියතුමාණන් උණගොල්ල මහත්මාණන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම එන්ම චන්න පුතාගේ ආදරණීය මෞතුමිය ජයසිංහ අම්මටත් ආශිර්වාද කරනවා 88 වෙනි ජන්මදිනය නිමිති කරගෙන. මදාරා දියණියගේ ආදරණීය පියතුමාණන් කාමිනී කරුණාරත්න මහත්මයා, ඒ වගේම ජයන්තා පද්මශීලී ආදරණීය මෞතුමිය කියන මේ දෙපළටත් අපි මේ මොහොතේදී ආශිර්වාද කරනවා. අපේ දරු දෙපළ ඇතුළු හැම දිනාටම ආශිර්වාද කරමින් මේ උදාර උතුම් ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පින්කමටයි අපි එකතු වෙන්නේ. ඉතින් කල්පනා කරගන්නට මම මේ අවස්ථාවේදී ධර්ම දේශනාව සඳහා චූටි ධර්ම පාඨයක් මාතෘකා කරගත්තා. මේ ධර්ම පාඨය අපට බොහෝ තැන්වලදී අහන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ අයට මතක ඇති ඨාන සූත්‍රය කියලා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කියලා ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ගෘහස්ත කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි සිහිපත් කළ යුතු කරුණු රාශියක් ප්‍රකාශ කරන කරුණු පහක්. ඒ කරුණු පහ ඇතුළටත් අයිති වෙන එකක් තමයි මම මේ මාතෘකා කළේ. ඒ වගේම හාමුදුරන් වහන්සේලා නිතර සිහිපත් කළ යුතු කරුණු 10ක් තිබෙනවා. ඒ සූත්‍රය හඳුන්වනවා දසධම්ම සූත්‍රය කියලා. ඒ දසධම්ම සූත්‍රයේත් මේ කරුණු විස්තර කරනවා. එහෙම හාමුදුරු නමක් විසින් නිතර සිහිපත් කළ යුතු කරුණු හැටියට. ඒ වගේම චුල්ලකම්ම විභංග සූත්‍රයේදී ආදී නොයෙක් තැන්වල අපට නිතර අහන්ට ලැබෙන කරුණු ටිකක් තමයි මේ සූත්‍රයේ අපි මාතෘකා කරගන්නට යෙදුනේ. ඒක නිසා අපි කාටත් හොඳට මතක කරුණු ටිකක් කම්මස්සකෝ මිහි කම්මදායාදෝ කම්මයෝනි
කම්ම බන්ධෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති කියන මේ කරුණු ටික. ඉතින් මේක තමයි සිහිපත් කරන්න තියෙන මේ මූලික කරුණ. ඉතින් දස ධම්ම සූත්‍රය ගැන හිතුවොත් එහෙම හාමුදුරන් වහන්සේලා නිතර සිහිපත් කළ යුතු කරුණු 10ක් විස්තර කරනවා. දස ධම්ම කියන්නේ ධර්ම 10ක් කියන එකකින් පළවෙනි එක වශයෙන් විස්තර කරන්නේ මේ හාමුදුරන් වහන්සේලා නිතර සිහිපත් කරන්න ඕනේ කරුණු අතර මම වෙනස් වූ පුජ්‍යලෙක් කියලා හිතන්ටයි කියලා කියනවා. ඊළඟට මම අනුන්ගෙන් යැපෙනවා කියලා හිතන්ටයි කියනවා. මම හිතන්නේ මම පාලි පාට කියන්න ගියොත් කාලේ ඉතුරු කරගන්න ඕන නිසා මම ඒ තරම් කියන්න බලාපොරොත්තු වෙන්නේ පරපටිබද්දා මේ ජීවිකාති කියලා තමයි එහෙම සඳහන් කරන්නේ. අනුන්ගෙන් යැපෙනවා කියලා හිතන්ඩයි කියනවා. අඤ්ඤෝ මේ ආකප්පෝ කියලා විස්තර කරනවා මට අන්‍ය වූ ආකල්ප තියෙන කෙනෙක් කියලා හිතන්ටයි කියනවා. ඊළඟට හිතන්ටයි කියනවා නිතර හිතන්ටයි කියනවා මට මම සීලයෙන් චෝදනා කරනවාද කියලා. මට මම වෙන කෙනෙක් නෙමෙයි. මට මම සීලයෙන් චෝදනා කරනවාද කියලා හිතන්ටයි කියනවා. ඒ වගේම මට අනිත් හාමුදුරුවරු සීලයෙන් චෝදනා කරනවද කියලා නිතර හිතන්ඩයි කියනවා. එතකොට එතන කරුණු දෙකක් කිව්වා. ඊළඟට මේ සියලුම ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා නිතර හිතන්ටයි කියනවා. මම මාතෘකා කරගත්ත කර්මය පිළිබඳව කරුණු ටික. කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු මේ කර්මය කියන එක අපි දායාද කරගෙන ඉන්නවා උප්පත්ති කරගෙන ඉන්නවා ඒ වගේම පිළිසරණ කරගෙන ඉන්නවා යම් කර්මයක් කරනවද හොඳ එකක් යම් කර්මයක් කරනවද නරක එකක් අන්න එහි දායාදේ අපට පැමිණෙනවයි කියලා නිතර හිතන්ටයි කියනවා. ඊළඟට හිතන්ටයි කියනවා මගේ දිවා කාලයේ රාත්‍රී කාලයේ ගිවිලා යන්නේ කොහොමද කියලා නිතර හිතන්ටයි කියනවා. ඊළඟට ඇයි මම මේ නිදහස් තැන ශුන්‍යාගාරයේ අබිරමාමීති. ඇයි මම මේ නිදහස් තැනක බොහොම නිසංසල තැනක ප්‍රිය කළා වාසය කරන්නේ ඇයි කියලා හිතන්ටයි කියනවා. ඊළඟට හිතන්ටයි කියනවා මේ මගේ ජීවිතයේ අන්තිම කාලෙදී අන්තිම අවස්ථාවේදී කවුරු හරි හාමුදුරු නමක් මල් ළඟට ඇවිදිලා මගෙන් ඇහුවොත් එහෙම ඔබ ලබාගෙන තියෙන උත්තරීතර මනුස්ස ධර්ම මොනවද මේ ජීවිතේ ලබා ගන්න පුළුවන් උසස් මනුෂ්‍ය ධර්ම මොනවද කියලා ඇහුවොත් අන්නේ විලාවේදී මෝන අකුලගෙන අනිත් පැත්ත හරවගන්නේ නැතුව උත්තර දෙන්න තියනවාද කියලා හිතන්නයි කියනවා. මේ කරුණු 10. නේද? ඉතින් මම මේ කරුණු විස්තර කරන්න ඒ කරුණු 10 විස්තර කරන්න උත්සාහ කරන්නේ. මම මේ අපි කාටත් පොදු මේ කරුණු අර ඨාන සූත්‍රයේදී විස්තර කරනවානේ මේ හැමදිනාම හිතන්ටයි කියලා උප්පත්තිය වයසට යන එක ඉඩ වෙන එක මරණයටපත් වෙන එක ඒ වගේම ප්‍රියමනාප දේවල් නැති වෙන එක ඒ වගේම මේ කර්මය මේ කරුණු පහ. ඒ කියන්නේ මම වයසට යනවා මම ලෙඩ වෙනවා මම මරණයටපත් වෙනවා මේ ප්‍රියමනාප දේවල් විනාශ වෙනවා කර්මය. මේ කරුණු පහ මට විනාශ කරන්න බැරි දේවල් හැටියට හිතන්ටයි කියලා කියනවා. ඉතින් අපේ මාතෘකාව කර්මය. ඉතින් අපේ මාතෘකාව කර්මය. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවනේ මේක මහා කර්මයක් කියලා කියනවනේ. නේද? අපට දුකක් කරදරයක් කනගාටුවක් එනකොට මේක මහා කර්මයක් කියලා කියනවා. නමුත් හැබැයි අපට සතුටක් සහනයක් සැනසෙල්ලක් එනකොට නම් කියන්නේ මේක මහා කර්මයක් කියලා. අපට ධනලාභයක් එනකොට කියන්නේත් නෑ මේක කර්මයක් කියලා. දෙකම කර්ම. නේද? දෙකම කර්මයන්ගේ විපාක.
නේද? ඒ දෙකම අපට ලැබිලා තියෙන්නේ කර්මයන්ගේ විපාක. ඒ නිසා මෙතන විස්තර කරන විදිහට අපට කර්ම දෙකක් තියෙනවා. එකක් කුසල කර්ම, අනිත් එක අකුසල කර්ම. මෙන්න මේ කුසල කර්මත් අකුසල කර්මත් කියන දෙකම අපට විපාක වශයෙන් පැමිණෙනවා. අපට විපාක වශයෙන් මේ කුසල කර්ම අකුසල කර්ම කියන දෙකම අපට විපාක වශයෙන් පැමිණෙනවා. කුසල කර්මයක විපාකයක් අපට එළඹෙනකොට සතුටු සහගත සිතින් මුහුණ දෙන්න පුළුවන්. සිනාසාගත මුහුණින් පිළිගන්න පුළුවන්. නමුත් අකුසල කර්මයක් විපාක දෙනකොට අපට සිද්ධ වෙන්නේ දුක් සහිත මුහුණකින් ඒකට ඉදිරිපත් වෙන්න. නේද? කඳුළු සහිත මුහුණකින් වේදනාකාරී දෙයකින් අපට ඒක පිළිගන්න සිද්ධ වෙලා තිනවා අකුසල කර්මයක විපාක ලැබෙනකොට. මේ කර්මය අපට මගහැරලා ජීවත් වෙන්න බැරි එකක්. කර්මය කියන මේ ධර්මතාවය අපට මගහැරලා ජීවත් වෙන්න බෑ. කර්මයේ නිරන්තරයෙන්ම අපි එක්ක ඉන්නවා, දායාද කරගෙන ඉන්නවා. කර්මයෙන් තොරව මේ ජීවිතේ ගත කරගන්න බෑ. අපි මේ කරන්නේ කර්මයක්. මේකට කියනවා කුසල කර්මයක් කියලා. නේද? එතකොට අපි නිරන්තරයෙන් කර්ම විපාකත් භුක්ති විඳිනවා, නිරන්තරයෙන් කර්මත් කරනවා. එක්ක කුසල කර්මයක එක්ක අකුසල කර්මයක අපි නිරන්තරයෙන්ම නිරත වෙලා තියෙන්නේ. ඒ වගේම නිරන්තරයෙන්ම අපිට ඒ කර්මවල විපාක භුක්ති විඳිනවා. අපි දන්නවා අපි නිතර මතක් කරලා තියෙනවා සරලව සඳහන් කළොත් එහෙම ඇහැට යම් ප්‍රියමනාප දෙයක් පෙනෙනවා නම් කනට ප්‍රියමනාප දෙයක් ඇහෙනවා නම් නාසයට ප්‍රියමනාප සුවඳක් දැනෙනවා නම් දිවට ප්‍රියමනාප රසක් දැනෙනවා නම් ශරීරයට ප්‍රියමනාප ස්පර්ශයක් දැනෙනවා නම් ඒ ඔක්කොම කුසල කර්මයන්ගේ විපාක. අපට ලැබෙන හැම දේවල්ම කොටස් දෙකයි ප්‍රියමනාප දේවල් අප්‍රියමනාප දේවල්. නේද? හොඳයි කියලා ගන්න දේවල් නැත්නම් නරකයි කියලා ගන්න දේවල් තමයි අපට තියෙන මධ්‍යස්තව කියලා කිව්වත් එතන අපි ළඟ තියෙනවා හොඳයි නරකයි කියන දෙක. නේද? එතකොට අපි ඇහැට අප්‍රිය අමනාප අරමුණක් වෙනවා නම් අප්‍රියමනාප ශබ්දයක් ඇහෙනවා නම් ඒ වගේම අපේ නාසයට අකමැති ගඳක් එනවා නම් අකමැති දී ගඳයි කියනවනේ නාසයට එනකොට. ඉතින් ඒ වගේම අපට මේ දිවට අකමැති රසක් එනවා නම් ඒ වගේම ශරීරයට අකමැති ස්පර්ශයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ සියල්ලම අකුසල කර්මයන්ගේ විපාක. එහෙම නැතුව අපට මේ ලෝකේ මේ රූපයක් දකින්න, ශබ්දයක් අහන්න, ගන්ධයක් දැනගන්න, රසක් දැනගන්න, ස්පර්ශයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේවා ඔක්කොම කුසල කර්ම අකුසල කර්මයන්ගේ විපාක. ඔන්න එතකොට හරි ප්‍රශ්නිකට අපට මුහුණ පාන්න වෙනවා මේ කර්මය නැත්නම් මේ කුසල කර්ම අකුසල කර්ම කියන දේවල් වල විපාක කොච්චරවත් අපට එනවනේ. මේ දවස්වලත් අපට ඇවිදින්න තියෙන්නේ ටෙක්සාස් වල අපි ඔක්කොටම අකුසල කර්මයන්ගේ විපාක. ඒ අකුසල කර්මයන්ගේ විපාක ඇවිදින්න තියෙන්නේ කාල විපත්තියක් හැටියට. ඉතින් මේ ටික අපි අහගෙන අපි ඊළඟට මේ කරුණු ගැන කතා කරමු. මේ ඇවිදින්න තියෙන්නේ කාල විපත්තියක්. නේද? කාල විපත්තියක් හැටියට අපට මේ විපතක් පැමිණිලා තියෙන්නේ. මේක කවුරුත් කරපු දෙයක් නෙවෙයි. නේද? ස්වභාවිකවම මේ කාලයාගේ යැවෑමෙන් අපට සිදු වුණ දෙයක්. ඒක විපතක්. නේද? ඒක තමයි මේ ස්වභාවය. ඒක මේ කාල විපත්තියකට මුහුණ දීලා තියෙන අවස්ථාව. මේ ලෝකේ විටින් විට එහෙම කාල විපත්තීන් පැමිණෙනවා. ගම් වතුර එනවා, භූමිකම්පා එනවා,
නේද? නාය ඇම්මිනවා, වහිනවා. මේ වගේ නොයෙක් වෙලාවල් වලදී අපට කාල විපත්තීන් පැමිණෙනවා. මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඉතින් හිතන්ට ඒ කාල විපත්තියකදී අපට දුකක් ලැබුණත් අකුසල කර්මයක විපාකයක්. ඒ වගේම කාල විපත්තියක අපට සැපක් ලැබුණත් ඒක කුසල කර්මයක විපාකයක්. නිසා කල්පනා කරන්නට මේ දෙකෙන් තොරව අපට මේ ජීවිතය ගත කරගන්නට බැහැයි කියන බව අපි පළමුවෙන්ම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඉතින් කර්මයේ ස්වභාවය, කර්මයේ ආකාරය මම ඒව විස්තර කරන්නට යන්නේ මේ වැඩිපුර. කෙටියෙන් මතක් කරගෙන යන්නම්. කර්මය කොටස් 4කට බෙදලා තියෙනවානේ. 16 ආකාරයකට අපි කියනවානේ. කර්මයේ කෘත්‍යයන් ටිකක් තියෙනවා. අපි කරගන්න කුසල අකුසල කර්මයන්ගේ කෘත්‍ය ටිකක් තියෙනවා. ඒ වගේම ඒ කර්මයේ විපාක දෙන පිළිවෙලක් තියෙනවා. ඒ වගේම විපාක දෙන කාල තියෙනවා. ඒ වගේම විපාක දෙන ස්ථාන තියෙනවා. කර්ම වශයෙන් නේද? මේ විදිහට කොටස් 4ක් තියෙනවා. ඉතින් කර්මයේ කෘත්‍යයන් හැටියට කියන්නේ අපි ඉපදෙන්නේ කර්මය නිසා. බල්ලෙක් ඉපදෙන්නේ කර්මයක් නිසා. දිවි කෙනෙක් වෙලා උපදින්නේ කර්මයක් නිසා. ඒවට කියනවා ජනක කර්ම කියලා. මේ ජීවිතයේදී අපට ඒ උපදින කර්මයට අමතරව යම් සැපතක් ලැබෙනවා නම් ඒවට කියනවා උපස්තම්භක කර්ම කියලා. ඒකට අමතරව අපට දුකක් ලැබෙනවා නම් ඒවට කියනවා උපඝාතක කර්ම කියලා. මේ උපපීඩක කර්ම කියලා. අපි ඉපදුණු කර්මයේ තියද්දී හදිසිය අපි ඒවට අපි කියනවා උපඝාතක කර්ම කියලා. මේ දවස්වල සීතලෙන් සමහර අය මිය ගියේ. සමහර රටවල උෂ්ණයෙන් මිය යන්නේ. ගම් වතුරින් මිය යන්නේ. හදිසියේ කවුරු හරි මරලා දාලම මිය යන්නේ. නේද? ඒවා උපඝාතක කර්ම හැටියට හඳුන්වන යාට පැමිණිලා තියෙන දේවල්. ඉන විපාක දෙන පිළිවෙල අනුව ගත්තොත් එහෙම අපට ඉස්සෙල්ලාම විපාක දෙන්නේ ගරු කර්ම. ඉතින් ගරු කර්ම වලට තියෙනවා කුසල කර්මත් අකුසල කර්මත්. කුසල කර්ම වශයෙන් හඳුන්වනවා ගරු කර්ම වලදී කුසල කර්මයන්ට එකතු වෙනවා ධාන, අකුසල කර්මයන්ට එකතු වෙනවා පංචානන්තරීය පාප කර්ම. ඒවා අකුසල කර්මයන්, ගරු කර්ම. ඊළඟට අපි මේ ළඟම සිද්ධ කරපු කර්මයේ විපාක ළඟම එනවා අපට. ඒකට කියනවා ආසන්න කර්ම කියලා. ඒ වගේම ඊළඟට අපි නිතර කරපු කර්ම එනවා ආචින්න කර්ම කියලා. ඊළඟට අපි කලාතුරකින් කර්මවල විපාකත් අපට එනවා. ඒවා කටත්තා කර්ම කියලා හඳුන්වනවා. ඉතින් මේ වචන ටික විතරක් මතක් කරගෙන යන්නම්. කර්මය ගැන කතා කරනකොට මේ ටික කතා නොකර අපට කතා කරන්නට බැරි නිසාම මම මේ ටික මතක් කරගෙන යන්නේ. ඉතින් කර්මයේ විපාක දෙන කාල. ඒ කාල වශයෙන් ගත්තොත් අපි දන්නවා මෙලවදීම අපි කරපු කර්මයේ විපාක අපට මෙලවම විපාක ලැබෙනවා. ඒකේ වචනේ නම් අපි ඔක්කොම අහලා තියෙනවා. ඒක කියනවා ditta ධම්ම වේදනීය කර්ම කියලා. නේද? මේත කාලේ ඒ පිළිබඳව නොයෙකුත් පොත් ලියලා තියෙනවා. සාර්ථක මරදාස රත්නපාල අපේ මහාචාර්යතුමා එතුමා ඒ පිළිබඳව බොහොම ලස්සන පොතක් ලියලා තියෙනවා. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ඊට අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණු තොරතුරු එකතු කරලා ලියපු. ඒ කියන්නේ අද වෙනකොට අවුරුදු 40කට පෙර ආතුව ඒ කියන්නේ 70 දශකයේදී හොයාගත්තු තොරතුරු ටිකක් එකතු කරලා 1970 දශකයේදී හොයාගත්තු තොරතුරු ටිකක් එකතු කරලා සත්‍ය තොරතුරු ටිකක් එකතු කරලා ඒ අය මෙලව කරගත්තු කර්ම මෙලවම විපාක දුන්න හැටි විස්තර කරලා තියෙනවා ditta ධම්ම වේදනීය කර්ම කියලා. ඉතින්
ඒවා ගැන අපි නොයෙකුත් කතා අහලා තියෙනවා. ඊළඟට අපට විපාක දෙනවා මේ කරපු කර්ම අද විපාක දෙනවා ඊළඟ භවයේදී විපාක දෙනවා. ඒකට කියනවා උපපපජ්ජ වේදනීය කර්ම කියලා. ඊළඟට අපට කර්මයේ විපාක දෙනවා මේ කරපු ඊළඟ භවයේ ඉඳලා නිවන් දකින්න જાතිය දක්වාම. ඒවට කියනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. සමහර කර්ම වලට විපාක දෙන්න ඉඩ නැතුව ඒව අහෝසි වෙලා යනවා. ඒවට කියනවා අහෝසි කර්ම කියලා. ඊළඟට කර්ම තියෙනවනේ කුසල කර්ම තියෙනවා අකුසල කර්ම තියෙනවා රූපාවචර කුසල කර්ම තියෙනවා අරූපාවචර කුසල කර්ම තියෙනවා. ඔය කර්මයේ බෙදලා වෙන් කරලා තියෙන හැටි 16 ආකාරයකට විස්තර කරලා තියෙන ආකාරය. ඉතින් හිතන්ට අපට දැන් මේ කර්ම විපාක එනවා. කෙලවරක් නැතුව අපට කුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක අපට පැමිණෙනවා. වළක්වන්න බෑ කියලා අපි කිව්වනේ. හැබැයි බුදුදහමේ අපට උගන්වලා දෙනවා වළක්වා ගන්න හැටි. අපි කවුරුත් කැමති නෑනේ දුක් විඳින්න. මේ ලෝකේ ජීවත් වෙන අපි හැමදිනාම කැමති සැප විඳින්න. ඒ නිසා අපි කවුරුත් සැපසේ ජීවත් වෙන්න කැමති නිසා අකුසල කර්මයන්ගේ විපාක එනවට අකමැති. නේද? වට්ටක කියලා අර ජාතකයක් තියෙනවනේ. අපි පිරිත් පොතේ තියෙන්නේ මේ වැසි පිරිත් එහෙම කියනකොට එහෙම අපි කියන පිරිත් අතර තියෙන පිරිත්තක් නේද? ඒ මේ වට්ටක ජාතකයේදී විස්තර කරනවා ඒත් කර්මයක්නේ මේ විපතක් කාල විපත්තියක් එනවා. චූටි කුරුල්ලෙක් කූඩුවේ ඉන්නවා. ඒ කුරුල්ලගේ අම්මා තාත්තා දෙන්න කෑම හොයන්ට ගිහිල්ලා කුරුල්ලකට ඉගිල්ලිලා යන්න මේ චූටි කුරුළු පැටියට ඉගිල්ලිලා යන්න පියාපත් නැහැ. ඒ කියන්නේ තටු ටික තාම ඇවිදිලා නැහැ. ලැබු ගින්නක් එනවා. වටේටම ගිනි ඇවිලිලා යනවා. තව ටික වෙලාවක් ගත වුණොත් අර පුංචි කුරුල්ලා පිච්චිලා යනවා. මොකද මේ කුරුල්ලා කරන්නේ? මේ තමයි බෝසතාණන් වහන්සේ මේ පුංචි කුරුල්ලා අදිෂ්ඨානයක් කරනවා. මේ මම මේ මගේ ජීවිතේ සත්‍ය පාවිච්චි කළා. ඒ සත්‍ය අනුභවයෙන් මේ කිසි කෙනෙකුට හානියක් නොකරන ඒ සත්තු නොමරපු ඒ කුසල ශක්තිය අනුභවයෙන් මේ ගින්න නිවේවා. මේ පුංචි කුරුල්ලෙක් කරන සත්‍යක්‍රියාවලිය නිසා මා වැස්සක් වැහැලා ගින්න නිවිලා යනවා. නේද? ගින්න නිවිලා යනවා. එතකොට ඒ කුරුල්ලගේ ජීවිතේ චුට්ටි කුරුළු පැටියගේ ජීවිතේ බේරෙනවා. තවත් ඉතින් සත්තුන්ට බේරෙන්න පුළුවන්. මේ කාල විපත්තියක් නැති කරගත්තු ආකාරය. ඒ සත්‍යක්‍රියාවකින් කරපු මත්ස්‍ය රාජ පිරිත කියලාත් ඔය පිරිත් පොතේ තියෙනවනේ. අපි විලාවකට කියන්නේ මත්ස්‍ය රාජ පිරිතෙදි බෝසතාණන් වහන්සේ මාළුවෙක් වෙලා ඉන්නවා. මහා විශාල පෑවිල්ලක් ඇවිදිලා මේ මාළුන්ට ඉන්න වතුර නැති වෙලා යනවා. දැන් මාළුන්ව කන්ට ගන්නවා. සත්තු මාළුන්ව කන්ට ගන්නවා. අපි දන්නවා කුරුල්ලෝ කොක්කු මේ නොයෙකුත් සත්තු කන්ට ගන්නවා. දැන් මේ මාළුවත් මාළු රැළත් විනාශ වෙගෙන යනවා. මේ මාළුවත් අර විදිහටම සත්‍යක්‍රියා කරලා මහා වැසි වස්සවල මේ අර විපතින් බේරෙනවා. නේද? මේ බේරෙන්න පුළුවන් කර්මයේ වෙනස් කරලා තියෙන විදිහ. ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කර්මයේ වෙනස් කරගන්න ක්‍රමයක්. නේද? අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාවතී කියලා බිසවක් හිටියා උදේනි රජුරවන්ට. මාගන්දියා කියලා බිසවකුත් හිටියා. මාගන්දියා බිසව ගැන අපි ගොඩාක් අහලා තියෙනවා. නේද? ඉතින් මේ සාමාවතී බිසවත් උදේනි රජුරුවොත් බොහෝම
හිතවත් බොහොම කිට්ටුවෙන් ආදරයෙන් වාසය කරපු දෙපළක් මේ රජ්ජුරුවොත් බිසවත්. මේකට මාගන්දියා බිසව හරි අකමැති. බොහොම ලස්සන කාන්තාවක්. නමුත් මේ බිසව අකමැති. ඒ නිසා කේලම් කියලා මේ ගැන තිබුණු ඒ ආදරේ නැත්තම් හිතවත්කම නැති කළා දමනවා. නැති කළා මරවන්නම උපක්‍රමයක් කරනවා. සාමාවතී බිසව ඇතුළු 500ක් ඒ බිසවගේ අන්තපුර කාන්තාවන් පොළවේ වලලලා ඇත්තුන් ලවා පාගවල මරවන්ට හදනවා. නේද? සාමාවතී බිසවර 500ක් පරිවාර කාන්තාවන්ට ඒ බිසවරුන්ට ප්‍රකාශ කරනවා මේක අපේ කර්මයක්. කවුරුත් කලබල වෙන්න එපා. කවුරුත් රජ්ජුරුව කෙරෙහි තරහසිතක් ඇති කර ගන්න එපා. මේ මොහොතේ රජ්ජුරුවන්ට මෛත්‍රී කරන්නට කිසිදු තරහසිතක් හිතේ ඇති කර ගන්න එපා. සියලු දිනාම මෛත්‍රී සිතිවිලි ටිකක් ඇති කර ගන්නට මේ ඇත්තු කෙරෙහිත් මෛත්‍රී වඩන්ට ඇත් ගොව්වෝ කෙරෙහිත් මෛත්‍රී වඩන්ට කියලා කියනවා. මේ මෛත්‍රී බලය නිසා අර පාගවන්ට ගෙනාපු ඇත්තු ඔසවගත්තු කකුල පහතට හරවන්න නැතුව හිටියලු. ඊළඟට රජ්ජුරුවෝ මේ ඇතුළු පිරිස දුනුවායෝ දෙව්වා මේ අයව විදලා මරන්නට. නමුත් මේ මෛත්‍රී බලය නිසා මේ සාමාවතී බිසව ඇතුළු 500ක් බිසෝරුන්ට පුළුවන් වුණා අර රජ්ජුරුවන්ටත් ඒ අනිත් පිරිසටත් විදින්ට බැරිවෙන්ට එහෙම ගල් වෙලා ඉන්න. ඊට පස්සේ ඒ වෛරී සිතිවිල්ල ඒගොල්ලන්ගේ සිතෙන් අයින් කරලා පහතට ඊතල හරවපුවෙන් පස්සේ තමයි යයි ගල්ලුණ ගතිය නැති වුණේ. ඉතින් මේ එක ඇතිවෙන්ට කිය කර්ම විපත්තීන් තත්තු ආකාරයන් නේද? ඉතින් මේ විදිහට අපට කර්මයේ යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන් කාල විපත්තිවලදී නොයේ හේතුන් නිසා ඇති වෙන කර්ම අපට වෙනස් කරගන්න පුළුවන්. මේ වෙනස් කරගන්න නම් අපි මොකද කරගන්න ඕනේ? ප්‍රධානම එකක් අපේ මානසික ශක්තිය ඇති කරගන්න එක. සමාවතී බිසව ගැන කිව්වත් අර කුරුල්ලෝ මාළු ගැන කතා කළත් ඒ හැම තැනකදීම අපට කියන්න තියෙන්නේ මේ කරුණු ටික තමයි. එතකොට කල්පනා කරගන්න මේ කර්මයක් එක්ක අපිට මේ කර්මේ වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වෙනස් කරන හැටි තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරලා තියෙන්නේ. අපි කරන කුසල ධර්මයන් නිසා අර කර්ම අපට විනාශ කරන්න පුළුවන්. ඒ සියලුම කර්ම ටික ඡය කළා දමන්ට පුළුවන් වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා ඒකට කියනවා කර්මක්ෂය කරනවා කියලා. නේද? ඉතින් අපට කර්මක්ෂය කරනවා කියලා කියන්නේ අපි සියලු කෙලෙසුන් නැසලා උතුම් වූ අරිහත්ත්වය ඇති කරගන්න එක. ඒ නිසා කර්මය ගැන කතා කරනකොට මේ කර්මයේ වෙනස් වීම සිද්ධ කරගන්නට නම් අපට කරුණු හතරක් තියෙන්න ඕනේ. නේද? ඒ කරුණු හතර කරුණු 8ක් වෙනවා. ගති සම්පත්තීන් තියෙන්න ඕනේ, ගති විපatti තියෙන්න ඕනේ. ඒ වගේම උපදි සම්පත්තියෙන් ඕනේ, උපදි විපත්තින් තියෙන්න ඕනේ. ඒ වගේම කාල සම්පatti තියෙන්න ඕනේ, කාල විපatti තියෙන්න ඕනේ. මේ කර්මයේ වෙනස් වෙලා යන හැටි. නේද? ප්‍රයෝග සම්පatti තියෙන්න ඕනේ, ප්‍රයෝග විපatti තියෙන්න ඕනේ. අපිට මේක වෙනස් කර ගන්නට නම් මෙන්න මේ ටික අපට තියා ගන්න ඕනේ. මොකද අර මම මුලින් කිව්වනේ මේ කර්මයේ කියලා කර්ම විනාශ කර ගන්න බැරි කර්මයේ පිටම දාලා ජීවත් වෙන කට්ටියක් බවට පත් වෙන්න හදනවනේ අපි. නේද? මේක මගේ කර්මයක්, මේක යාගේ කර්මයක්, කර්මේ තමා නේද? මේ තුල විතරක් අපි ඉන්න හදනවනේ. නෑ, එතනින් එහාට අපට යන්න පුළුවන්. එතනින් එහාට මේ කර්මේ වෙනස් වෙන මේ කරුණු හතරක් තමයි මොකද? ගතිය, උපදිය, කාලය, ප්‍රයෝගය.
මේ නිසා මේ කර්මයේ සමහර ඒවා කර්ම වෙනස් වෙලා යනවා. ගති සම්පත්තියේ ගතිය කියන්නේ උපදුනේ ඉපදීම. අපි පෙර භවයේ අන්තිම අවස්ථාවක් ගත කළානේ. ඒ අන්තිම අවස්ථාවේදී අපට ආපු හොඳ සිතිවිල්ලක් නිසා අපි මනුෂ්‍ය ලෝකේ ආවා. අපට ඒ වෙලාවේ නරක සිතිවිල්ලක් ආවා නම් අපි දුක්ගතියකට යනවා. ඒ දුක්ගතියට යන්නේක ගති විපත්තියක් මනුෂ්‍ය ලෝකෙට එන එක ගති සම්පත්තියක්. දැන් හිතන්නකෝ ගති විපත්තියක් මනුෂ්‍ය ලෝකේ අපි ආවා කියලා කියන්නකෝ. මනුෂ්‍ය ලෝකයේදී අපි උපදුනා ඊ타ත්ම දුප්පත් පවුලක. ඊ타ත්ම දුප්පත් පවුලක මේ ගති විපත්තියක් නිසා ඉපදුනා. කුරුල්ලෙක් නැත්නම් මේ පූසෙක් නැත්නම් බල්ලෙක් හිතන්නකෝ. ඒ සතෙක් ඒ තැනක ඉපදුනා. මොකක්ද? ගති විපතක් පැමුණුණා. නමුත් මේ සතා හරි ලස්සනයි. අර ළමයා හරි ලස්සනයි. දැන් බලන්න ලස්සන පූසෙක් දැක්කහම ලස්සන බල්ලෙක් දැක්කහම ලස්සන සතෙක් දැක්කහම ඒ ලස්සන හාවෙක් හරි දැක්කහම අපි කොච්චර ආදරය කරනවද? ඒකට කණ්ඩ දෙන්න යනවද? ඒක වෙනුවෙන් ගොඩාක් යනවා. එහෙමනම් එතකොට මොකද්ද පැමුණුනේ? උපදි සම්පත්තියක්. ගති විපත්තියක් පැමුණුණු අර සතා දුගතියක ඉපදුනා. නැත්නම් දුප්පත් පවුලක ඉපදුනා. නමුත් ඒ සතාගේ ලස්සන නිසා ගති සම්පත්තිය නිසා උපදි සම්පත්තිය නිසා ඒ සතාට මොකද්ද වෙන්නේ? සැප පහසුකම් ලැබෙනවා. එතකොට ඒ ජීවිතයේ අපට එන්ට තිබුණු අකුසල ධර්මයන්ගේ විපාක අපට නැති විලා යනවා ගති සම්පත්තිය නිසා. මේ උපදි සම්පත්තිය නිසා. නේද? දුප්පත් වෙලා ඉපදුනා, බල්ලෙක් වෙලා ඉපදුනා, පූසෙක් වෙලා ඉපදුනා, තිරිසංගත සතෙක් වෙලා ඉපදුනා. ඒ වුණාට උපදි සම්පත්තිය තිබුණා. ඒ නිසා මොකද වෙන්නේ? අර ගති මේ එතන ඉපදිලා ඉන්න තිබුණු ඒ අකුසල කර්මයන්ගේ විපාක ටික නැතිව ගියා. මොකක් නිසාද? උපදි සම්පත්තිය නිසා. නේද? උපදි සම්පත්තිය නිසා අපට පැමුණුණු අකුසල ධර්මයන් නැතුව ගියා. සමහර වෙලාවට අපිට ගති සම්පත්තිය හොඳ වෙන්න පුළුවන්. උපදි සම්පත්තිය හරි නැත්නම් නේද? අපි ලස්සන නැත්නම්, එහෙම නැත්නම් ප්‍රියමනාප නැත්නම්, ප්‍රියමනාප වචනවත් අපි ළඟ නැත්නම් ඊට පහසුකම් ටික නැති වෙලා යනවා. නේද? එතකොට ඒක උපදි විපතක්. උපදි විපත නිසා අපට අර ටික නැති වෙනවා. ඉතින් අපට උපදි සම්පත්තියක් ඇති කරගන්න පුළුවන්. ප්‍රියමනාප වචන පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රියමනාප හැසිරීම ඇති කරගන්න පුළුවන්. සත්‍ය වූ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වෙනකොට අපට ප්‍රයෝග සම්පත්තියක් වෙන්නේ. එතකොට ප්‍රයෝගයේ පිළිබඳව කතා කරන්න වෙන්නේ. එතකොට කියලා කියන්නේ අපේ රූප සම්පත් ආදී සම්පත්තීන් පිළිබඳව. එහෙමනම් අපට එහෙම ඇති කරගන්න පුළුවන්. ඊළඟට හිතන්න දැන් කාල විපතක් ඇවිදිලා තියෙන්නේ අපට. මේ කාල විපතක් ඇති වෙලා තියෙන කාලෙදිත් අපට පැමිණෙන අකුසල කර්මයන් මේ විපාක නොදී තියෙන්නත් කුසල කර්ම විපාක නොදී තියෙන්නත් පුළුවන්. කාල විපතක් ඇති වෙලා තියෙනකොට. එහෙමනම් කාල විපතක් ඇති වෙන වෙලාවකදී අපි කල්පනා කරනවා නම් මේ කුසල සම්පත්තීන් හිතේ දියුණු කරගන්නට කාල විපතක් ඇතිලා තියෙනකොට හිතන්නකො මේකට මූලික වුණ බොහෝ දෙනෙක් ගැන අපි හිතනවා. මේ කාල විපත්ති සීතල කාලේ මෙහිම ආවා. මේක එනකොට මේ විදුලියට මීට වඩා සකස් වෙන්න තිබුණා, වතුරට සකස් වෙන්න තිබුණා. අපි නොඑක් වශයෙන් දොස් කියන්ටයි ඒ පිළිබඳව තරහයි ගත්තොත් අපි කාල විපත්තියක් පැමුණුණු කාලෙකදී අපි ඇති කරගත්තු අකුසල ශක්තියම අපේ සම්පත්තීන් නැති කරලා දමන්නට හේතු වෙනවා. ඒ විලාවේදී ඇති වෙලා තියෙන කාල විපත්තිය කාල සම්පත්තියක් බවට පච්චර ගන්නට නම් අපි
අපේ සිත නිවැරදිව පවත්වා ගන්න ඕනේ. ඒක ප්‍රයෝග සම්පත්තිය කියලා හඳුන්වනවා. එහෙනම් කාල විපත්තියක් ඇති වෙලා තියෙනකොට ප්‍රයෝග සම්පත්තියක් ඉදිරිපත් කරගෙන අපට පුළුවන්කමක් තියෙනවා මොකක් කරගන්නටද මේ විපාක දෙන අකුසල ශක්තියින් අපින් දුරු කරගන්නට. ඊසා කල්පනා කරගන්නට මේ කර්මේ විනාශ කරගන්නට තියෙන මේ විනාශ වෙන කරුණු හතරක් තමයි මම ඔය මුලින් සඳහන් කළේ ගතියත් උපදියත් කාලයත් ප්‍රයෝගයත් කියන කරුණු හතර. ලදී එමනම් අපිට මේ කර්මයේ විනාශකම් අපිට ඇති කරගන්න පුළුවන්. මේ ඇති වෙලා තියෙන ප්‍රයෝගයත් මේ අවස්ථාවේ ඇති වුණ අවස්ථාවත් අපිට විනාශ කරගන්න පුළුවන්. ඒ නිසා දැන් මේ කාලේ අපිට සීතල ආවා. අමාරුකම් ආවා. මේ කාලය තුලදී අපි ඒ අපහසුකම් තුලදී හිත පහතට වැටුනොත් එහෙම ප්‍රයෝග සම්පත්තිය අපට නොතිබුණොත් එහෙම වතුර පිළිබඳව හරි අපි වතුර උණු කරලා ගත්තේ නැත්නම් හරි මේ ප්‍රයෝග සම්පත්තියක් අපට තිබුණේ නැත්නම් අපට ලැබුණු කාල විපත්තියෙන් අපි දුකකටමපත් වෙනවා. ඉතින් කාල විපත්තියක් පැමිණෙනකොට අපි එතනින් අත මිදෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ටිකට අවශ්‍ය කරුණු ටික දේශනා කළා. මේ ටික වෙනස් කරගන්නට නම් අපට වීරිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික ඇති කරගත්තොත් අපට අර කාල විපත්තියෙන් අපට බේරෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කල්පනා කරගන්නට කර්මයයි කියන තැනට අපි එන්නේ නැතුව කර්මයේ විනාශ කරගන්නට විනාශ වෙන ස්වභාවයන් ටිකක් තමයි මේ බුදුහාඳුරුව අපට දේශනා කරලා තියෙන්නේ. ඉතින් හිතන්ට කාල විපත්තියක් පැමිණෙන කාලේ අපට විපාක දෙන්න තිබුණු කුසල සම්පත්තීන් ටික නැති වෙලා යන්න පුළුවන්. කාල සම්පත්තියක් පැමුණුණු කාලකදී අපට විපාක දෙන්න තියෙන අකුසල ශක්තියින් ටික අපට නැති වෙලා යන්න පුළුවන්. එතකොට හිතන්ට මේ කාලය නිසාත් අපට කුසල අකුසල සම්පත්තීන් විනාශ වෙලා යන හැටි. අපි ප්‍රයෝගයක් ඇති කරගත්තොත් පින්නතුනි මේක තමයි වැදගත්ම දේ. ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග විපතක් ඇති කරගන්න එපා. මේ කාලෙදිත් අපි අරයක් බාධකයක් කම්කටොලක් අලාභයක් ඇති වුණාමත් ප්‍රයෝග සම්පත්තියක්ම යොදා ගන්නට. ඒ ප්‍රයෝග සම්පත්තියක් අපි තුල තියෙනකොට අපට එතනින් දියුණුවට ගමන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අය අහලා ඇති එක කතාවක් තියෙනවා. මේ එක අවස්ථාවකදී රජ කෙනෙකුට ඒ රජුරුවන්ගේ පුරෝහිත බමුණ කියනවා මේ විලාවේ රජතුමනි මේ ගමන යන්න එපා. මේ ගමන ගියොත් වහිනවා. ඒ නිසා මේ ගමන යන්න එපා කියලා මේ කතාවක් මේ අය අහලා ඇති. මේ රජුරුවන්ට මේ පුරෝහිත බමුණගෙන් උපදෙස් දෙනවා. ඉතින් මේ ගමන රජුරුවෝ යනවා. යනකොට මගදී මිනිහෙක් හම්බෙලා කියනවා රජතුමනි වහින්නේ බය නැතුව යන්න. වහින්නේ නෑ ඇත්තටම. ඊට පස්සේ අර මනුස්සයෙන් ආපුවාම කියනවා මේ මගේ ළඟ බූරුවෙක් ඉන්නවා. මේ බූරුවා මේ විදිහට කන හෙලෙව්වොත් වහින්නේ නෑ, මේ විදිහට හෙලෙව්වොත් වහිනවා කියලා රජුරුවන්ගේ අර ගමන සාර්ථක කරලා දෙනවා. රජුරුව පුරෝහිත බමුණව අයින් කරලා අර මිනිස්යව පුරෝහිතකමට පත් කරගන්න. මම බොහොම කෙටියෙන් මේ පුංචි කතාවක් මතක් කරන්නේ. එහෙම මේ තනතුරට පත් කරගන්න ටික කාලයක් යනකොට වෙළඳ කණ්ඩායමක් එනවා. ඒ වෙළඳ කණ්ඩායම දුර පළාතක ඉඳලා අරගෙන එනවා. මේ නොයෙක් බඩු මුට්ටු අරගෙන එනවා. බඩු මුට්ටු අරගෙන එනවා, අස්සයෝ අරගෙන එනවා. ඉතින් මිල නියම කරනකොට පුරෝහිත බමුණගෙන් අහනවා මෙයාගෙන් මේ අස්සයන්ගේ මිල කොච්චරද කියලා. එතකොට මෙයා බොහොම සුළු මුදලක් කියනවා. මේ අයට ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ නිසා මේ ලේටපත් වෙලා කවුද මේ මොකද්ද මේ කියලා මේ කරුණු හොයාගෙන මේ පුරෝහිත බමුණ විනාශ වෙලා ඉන්න බවක් දැනගෙන ඊට පස්සේ නැවත පරණ පුරෝහිත බමුණ හම්බෙන්න ගිහිල්ලා
එයාගෙන් උපදෙස් ගන්නවා. උපදෙස් කරගෙන ඊට පස්සේ මේ වෙලෙන්දෝ රජුරුවන්ගෙන් ගිහිල්ලා අහන්නයි කියනවා මේ පුරোহিত බමුණා සහල් නැලියක සහල් වල තියෙන නැත්නම් මෙයා කියන්නේ සහල් නැලියක් වටිනවා කියලා අර මේ අස්සයෝ සහල් නැලියක මුදල කොච්චරද කියලා අහන්නයි කියනවා. ඒ වෙලාවේ අර අඥාන පුරোহিত බමුණ කියනවා විශාල මුදලක් කියනවා අර සහල් නැලියකට. එතකොට මේගොල්ලන්ට ලොකු ලාභයක් ලැබෙනවා රාස්සියෝ ටික විකුණ ගන්න පුළුවන් වෙනවා. මම දන්නේ කතාව බොහොම කෙටි කරන්න ගිහිල්ලා තේරුණාද කියලා. ඉතින් ඒ වගේ අපි ප්‍රඥාන්විත වෙනවා නම් අපි මේ කාලය තුලදී මේ කාල විපත්තිය හරියට තේරුම් අරගෙන මේ කර්මයේ ස්වභාවයේ තේරුම් අරගෙන අපි උත්සාහවත් වෙනවා නම් නිවැරදි ක්‍රමයට සිහිය පවත්වා ගන්නවා නම් නුවණින් කටයුතු කරනවා නම් මෙන්න මේ කාලයේදී අපට ඇති වෙන මේ විපත්තීන්ගෙන් අපට වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නිසා මේ කර්මයේ තියෙන විදීම් ටිකත් කතා කරගෙන කර්මයේ ස්වභාවයත් එක්ක කතා කළා මේ කාලේ අපට ඇති වුණ මේ කර්මයේ පිළිබඳව කරුණු චුට්ටක් සිහිපත් කර ගන්නටයි මම මේ උත්සාහ කළේ. නිසා මේ කාල විපත්තිය පිළිබඳව කරදර වෙන්න එපා. මේ කාල විපත්තිය තුලදී අපි කුසල දහම් තුල සිත නිරත කරගන්නට කිසි දෙයකට මේ කාල විපත්තියත් එක්ක හිත නරකකට පච්චර ගන්න එපා. එහෙම කරගත්තොත් අපිට කාල විපත්තිය තවත් දරුණු එකක් බවට පත් කාල විපත්තිය අපි ප්‍රයෝග සම්පත්තියක් බවට පච්චරගෙන එතනින් අපට ඉදිරියට යන්න පුළුවන්. මං හිතන්නේ මතක ඇති කලාබු කියන රජුරුවෝ අපි නිතර මතක් කරලා තියෙන කතන්දරයක්. කලාබු කියන රජුරුවෝ අන්තපුර ස්ත්‍රීන් මේ බිසෝරු සමග සුරාපානය කළා තමන්ගේ උයනේ ඇවිදින්ට යනවා. සුරාපානය නිසා නිදිමත එනවා. එක බිසවගේ ඔඩොක්කුවේ හිස තබාගෙන මේ කලාබු රජුරුව නිදා ගන්නවා. අනික් බිසෝරුන්ට එතන ඉඳන් කරන්න දෙයක් නැතුව ඇවිදිගෙන යනකොට උයනමේ තාපසයෙක් ඉන්නවා දැකලා තාපසයා ළඟට වෙලා ඉන්නකොට තාපසයා මේ අයට බණ කියන්න ගන්නවා. හොඳ කරුණු කියලා දෙන්න ගන්නවා. ඉතින් අර ඉන්න බිසවට දැන් රජුරුවොත් එක්ක තනි වෙලා මෙතන ඉන්න එක කම්මැලි නිසා මෙයා කොහොම හරි රජුරුව ඇහැරවන්නටත් ඇතිනේ. ඉතින් එහෙම බලනකොට රජුරුවෝ ඇහැරුණයින් පස්සේ බලනකොට අනික් බිසෝරු නෑ. කොහෙද කියලා අහනකොට පෙන්නනවා අන්න අර තාපසතුමාගෙන් බණ අහනවායි කියලා. රජුරවන්ට තරහ යනවා. තාපසතුමා හිටියේ නැත්තම් මෙතන මේ බිසෝරු ඔක්කොම මල් ළඟ ඉන්නවනේ කියලා තරහ ගිහිල්ලා තාපසතුමාට බනිනවා. තාපසතුමාට බනිනකොට තාපසතුමා මේ විලාවේදී අර මං හිතන්නේ මං එදත් මේ කතාව මතක් කළා. තාපසතුමා බනිනකොට රජුරවන්ට කියනවා මම තාපසතුමනි සාන්තිවාදී පතුරන කෙනෙක් තරහ ගන්න නැති කෙනෙක්. නිසා මම ඔබතුමාට සාන්තිය පතුරවනවා කියලා කියනවා. නිසා තරහ ගත්තේ නැහැ. නේද? ඉතින් එතකොට කලාබු රජුරෝ ඒකට තවත් තරහ යනවා. ඊළඟ කස පහරවල් දෙනවා. ඒ වෙලාවෙත් ඒ කස පහරවල් දෙනකොටත් කලාබු රජුරවන්ට මේ තාපසතුමා මෛත්‍රී කරනවා. තරහ ගන්නේ නැහැ. රජුරවන්ටත් ප්‍රකාශ කරනවා. ඊළඟට නාස්කම් කපනවා. ඒකට තරහ ගන්නෙත් නැහැ. අතපය කපනවා. ඒත් තරහ ගන්නෑ. මරලා දමනවා. ඒත් තරහ ගන්නෑ. නේද? එහෙම තරහ නොගෙන ඉන්න පුළුවන් වුණා අච්චර ලොකු විපතක් පැමිණිලත්. ඒ නිසා ඒක පරමත්ත පාරමිතාවක් කියලා ධර්මයේ විස්තර කරනවා. නිසා කල්පනා කරගන්න මේ කර්මයත් එක්ක මේ කරුණු ටික අපි සිහිපත් කරගන්න මේ කර්මයේ තිබෙන කරුණු ටික මම මතක් කරලා දුන්නා. කර්මය 16 ආකාරයකට බෙදිලා තියෙන හැටි කර්මයේ කෘත්‍ය ටික ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම කියලා. ඒ වගේම විපාක දෙන පිළිවෙල අනුව ගරු කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා අපි මතක් කළා. ඒ වගේම
විපාක දෙන කාල වශයෙන් අපි මතක් කළා ditta ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම කියලා මතක් කළා. ඒ වගේම විපාක දෙන ස්ථාන වශයෙන් නැත්නම් කර්ම හැටියට අකුසල කර්ම, කාමාවචර කුසල කර්ම, රූපාවචර කර්ම, අරූපාවචර කර්ම කියලා අපි මතක් කරන්ට යෙදුණා. එතකොට මේ කර්මයේ 16 ආකාරයකට විස්තර කරලා කර්මය කියන එක අපි දායාද කරගෙන ඉන්න පිරිසක් අපට කර්මයෙන් තොරව ජීවත් වෙන්න බැහැයි කියලාත් මතක් කළා. ඒ කර්මය වෙනස් කර ගන්න ඕන නම් අපට ගති සම්පatti ගති විපatti කියන මේ කරුණු, ඒ වගේම උපදි සම්පatti උපදි විපatti කරුණොත්, ඒ වගේම කාල සම්පatti කාල විපatti කියන ඒවත්, ඒ වගේම ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කියන ඒවත් අපි සිහිපත් කර ගන්නට යෙදුණා. ඒ නිසා මේ කරුණු ටික කර්මයක් එක්ක හිතන්න. මොකද කර්මය කියන එක නිතර සිහිපත් කරන්ටයි කියලා දේශනා කළා. අපි නරක දෙයක් කළොත් අපට නරක දෙෙහි විපාක ලැබෙනවා. හොඳ දෙයක් කළොත් අපට හොඳ දෙෙහි විපාක ලැබෙනවා. කොච්චර කාලයක් විපාක දෙවිද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. නිසා කල්පනා කරගන්නට ඒ කර්මය පිළිබඳව සිහිපත් කරන අපට හොඳ කර්ම තුල හිත නිරත කරගෙන අහෝසි කර්මයන් බවට පච්චරගෙන මේ කර්මයේ විනාශ කරන හැටි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයක් තියෙන කියන එක බව සිහිපත් කරගන්නට. ඉතින් ඒ සියලු දෑ විනාශ කරගන්නට නම් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුසල කර්මයන් තුල සිත පිහිටව ගන්න ඕනේ කියපු බවත් මේ මොහොතේදී සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් මේ කරුණු කාරණා සියල්ල සිහිපත් කරගෙන අපි මේ ඇති වෙලා තියෙන කාල විපත්තිය කාල සම්පත්තියක් බවට පච්චර ගන්නට එළඹුණු ආලෝකේ නැතිකමට, සීතලේ ආපු වෙලාවේ රස්නි නැතිකමට මේ සියලු දෙයින් අපි බොහෝ පීඩාවටපත් වුණා. නිසා පීඩාකාරී සිතක් ඇති කර ගන්න එපා. ඒ පීඩාකාරී සිත අපින් මග අරව ගන්නට සමහරවිට අපට බොණ්ඩ වතුර නැති වුණා. සමහරවිට ඉන්න තැන දැඩි අපහසුකම් වලට භාජනය වුණා. මේ සියල්ල තුලදී අපි හිත බලන්න, හිත දිහා බලන්න, අපේ හිතට අකුසල සිතිවිල්ලක් ඇති කරගන්නේ නැතුව අපේ හිත කොච්චර ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් වුණා. එහෙම අපට විපතක් පැමුණුණු වෙලාවකදී අපි ක්‍රියා කරන ආකාරය අනුව අපේ තිබෙන ප්‍රඥාවේ ශක්තියත් අපට මැනගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපේ තියෙන ප්‍රඥාවේ ශක්තිය මැනගන්න නම් විපතක් වුණු මොහොතකදී ක්‍රියාත්මක වෙන ආකාරය බලන්ටයි කියනවා. විපතක් ඇති වුණ මොහොතකදී අපි මේ ක්‍රියා කරපු ආකාරයේ ප්‍රඥාන්විතවද අහිත දුකටපත් කරගත්තද කියන බව සිහිපත් කරගන්නට. එහෙමනම් අපේ ප්‍රඥා ශක්තිය තවත් වඩා ගන්න ඕනේ කියන බවත් මේ මොහොතේදී සිහිපත් කරගන්න. ඒ නිසා සිත සතුටටපත් කරගන්න අකුසලයක් ඇති වෙනකොට අකුසල විපාකයක් දෙනකොට මොකද මේ අකුසල විපාකයේ ගෙවිලා ඉවර වෙනවා. මම ඒ නිසා නැවත අකුසල කර්මයක් සිද්ධ කරගත්තේ නැතය කියලා සතුටටපත් වෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිසා කල්පනා කරගන්නට අපට එහෙම සතුටටපත් වෙන්න පුළුවන්. මොකද මේ ජීවත් වෙන කවුරුත් මේ කාලයේ තුලදී හිතේ අකුසල ශක්තියක් ඇති කරගත්තේ නැහැ. කුසල ශක්තිය නැති කරගත්ත එකිනෙකාට උදව් වුණා. වතුර නැති අයට වතුර සපයලා දුන්නා. ඉතින් ඉන්ට තැනක් නැති වෙනකොට ඉන්ට තැනක් සපයලා දුන්නා. ඒ හැම දේවල්ම සිද්ධ කරලා එකිනෙකාට උදව් උපකාර කරමින් අපි බොහෝ කුසල් සිද්ධ කරගත්තා කියන බවත් සිහිපත් කරගන්න ඕනේ. පැමුණුණු අපහසුකම් සතුටු සිතින් විඳ දරාගෙන අකුසල කර්මයේ ගෙවලා දැම්මා. ඒ නිසා අපි නැවත අකුසල කර්මයක් සිද්ධ කරගත්තේ නැතේ කියලත් සතුටටපත් වෙන්න. ඉතින් මේ කරුණු කාරණා සිහිපත් කරන ගමන්ම කර්මයේ පිළිබඳව
සිහිපත් කරන්ට ඒ නිසා හොඳ කර්ම කරන්ටයි කියන බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කියන බවත් අපි පැහැදිලි කළා. ඉතින් අපි පටන් ගත්තේ දසධම්ම සූත්‍රයෙන්. ඒ කරුණු ටිකත් අපි සිහිපත් කරමින් කරුණු කාරණා රැසක් පිළිබඳව අපි කතා කළා. මේන් ජනිත කරගත්තු මේ උදාර උතුම් කුසල ශක්තියින් සියල්ල අප සියලු දෙනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු වේවා. ග්‍රහ දෝෂ නාස්රස්ස දෝෂයෝ දූරින් භූත වේවා. යහපත සාන්තිය සතුට සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ අත්පත්චරගත් උදාර කුසල ශක්තියින් අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදුසසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ට පත් වේවා. අප සියලු දෙනාම හොද බුදුසසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා වෙලහෙළඳ ආදී සියලු දෑද දෙවියෝ සුරකිත්වා. විශේෂයෙන්ම අපේ චන්න පුතාගේ ආදරණීය මෞතුමිය වයස අවුරුදු 88ක් භුක්ති විඳින අපේ ජයසිංහ අම්මා බොහෝ කුසල දහම් සිදු කර ගන්න අම්මා කෙනෙක්. අපේ ගම්පහ ඉදිගොල්ලේ භාවනා මධ්‍යස්ථානයේ තුලදී සිල් සමාදන් වෙලා භාවනා කරමින් දන් පෙන් දෙමින් එපමණක් නෙවෙයි ඒ ප්‍රදේශයේ විහාරස්ථානවල දායකත්වයේ දරමින් ඒ තැන්වල බොහෝ කුසල දහම් සිදු කරගන්න ගුණබර අම්මා කෙනෙක් කියන බව සිහිපත් කරගෙන මාසිද කරනවා. එමනම් ජයසිංහ අම්මවත් දෙවියෝ සුරකිත්වා. ඒ වගේම මදාරා දියණියගේ දෙමව්පියන් ගාමිණී කරුණාරත්න මහත්මයා, ජයන්තා පත්මසීලී මාතාව, ඒ වගේම අපේ දරු දෙපළ ඇතුළු අපි හැමදිනාම දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යෙදුණු උතුම් උදාර වූ කුසල ධර්මතා සියල්ල අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉතින් මේ පින්කමේ ප්‍රධානතම පරමාර්ථයක් තමයි මීට වසරකට පෙර ආතු අපින් සමුගත්තු සුරණි අබේකෝන් ඒ තරුණ මාතාවට පුණ්‍යානුමෝදනා කරන එක. අපේ මදාරා දියණිය සමග අපි මුලින් සිහිපත් කළා වගේ කුඩා කාලේ ඉඳලම එකට පාසල් ගිය, එකට ජීවත් වුණ, එක පන්ති වල හිටපු මේ සොහොයුරියක් සුරණි අබේකෝන්. ඉතින් එතුමිය හදිසියේ අපින් සමුගත්ත නොහිතපු මොහොතක ඉතින් නෙළඹුණු ගෙන් මුදවා ගන්නට බැරුව ගියා. ඉතින් එක්තරා විදිහේ උපඝාතක කර්මයක් එතුමියට පැමුණුණා කියන බව මං හිතන්නේ දැන් සිහිපත් වෙනවා. ඉතින් එතුමියට අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරමු සංසාරේ ඒ සිදු කරගෙන තිබුණු ඒ අකුසල කර්මය දුරු වේවා, ප්‍රහීන වේවා. මීළඟට උපදින භවයක් ඇතනම් ඒ භවයන්හිදී ඒ අකුසල කර්මයේ ඒ විපාක මේ කුසල කර්මයන්ගේ බලයෙන් දුරු වේවා. ඒ කියන්නේ උපදින භවයන්හි දීර්ඝායුෂ ලබා ගන්නට සියලු ශක්තිය ලැබේවා. ඒ වගේම අපේ චන්න පුතාගේ ආදරණීය පියතුමන් ප්‍රධානී පරම්පරානුයාත ඥාතිවරුත්, ඒ වගේම මේ මදාරා දියණියගේ පරම්පරානුයාත ඥාතිවරුන්ටත්
මේ පින්නත් වේවා. ඒ වගේම ඔබ අප හැම සියලු දෙනාගේමත් මිය පරලොව ගියා වූ සියලුම ඥාති හිත මිතුරෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉවගේම මේ උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ වශයෙන් ප්‍රාර්ථනා කරමු. ඉන්චන්න පුතා, එවැගේම මදාරාදීනිය අපේ මිත්තා විහාරයේ බොහෝම කුළුපග දායක පිරිසක් හැටියට කටයුතු කරනවා. මේ ආයතනයේ කුදුමහත් කටයුතු සොයා බලමින් මේ අය තමන්ට කරන්නට පුළුවන් සියලු දෑ සිදු කරනවා. ආයතනයේට වගේම වැඩ ඉන්න හාමුදුරන් වහන්සේලාටත් එලෙසින්ම කළ යුතු යමක් ඇද්දේ සියල්ල මැනවින් ඉෂ්ට කළ දෙන පිරිසක් කියන බව පුණ්‍යානුමෝදනා පූර්වකවම මේ මොහොතේදී සිහිපත් කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ පුංචි පුතාලා දෙන්න, වෙනුක් පුතාත් වෙනුල් පුතාත් මේ දෙන්නම බොහොම හොඳ දරුවෝ. ඒ දෙපළටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් ආදරණීය අම්මා, අපි ඉතා දීර්ඝ කාලයක් ඇසුරු කරන ගුණබර අම්මා කෙනෙක්, ජයසිංහ අම්මා. 88 වෙනි උපන්දිනයට අද අපි මේ ආශිර්වාද කරන්නේ. ඉතින් අම්මත් සිහිපත් කරමින්ම ඒ වගේම අපේ වැලිවේරිය අම්මයි තාත්තයි දෙන්න, ගාමිණී කරුණාරත්න මහත්මයා, ජයන්තා පත්මසීලී අම්මත් සිහිපත් කරගෙන ඒ හැම දිනාටමත් ආශිර්වාද කරමින් ඔබ හැම සියලු දිනාටම සසර වාසය කරන තාක් කාලයක් කිසි ලෙසකින්වත් අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබීවා. අප හැම දිනාටම සසර වාසය කරන තාක් කාලයක් සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබීවා කියලා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසාන වශයෙන් අපි සියලු දිනාටම ආශිර්වාද කරමු. මේ හැම දිනාටම කිසි ලෙසකින්වත් කරදර බාධක කම්කටොළු ඇති නොවේවා. මේ කුසල ධර්මයන්ගේ බලයෙන් බෝධි පූජා, බුද්ධ පූජා, මේ කුසල ශක්තිය, ධර්ම ශ්‍රවණමය, ඒ වගේම ධර්ම දේශනාමය මේ කුසල ශක්තියින්, ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලය, ඒ වගේම සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් අපි කාල විපත්ති පැමිණිලා තිබෙන අපි හැම දිනාටම මේ විපත සම්පතක් බවට පත් වේවා. ඒ විපත් දුරු වේවා. සියලු යහපත සාන්තිය සැලසේවා. සියලු දිනාගේම සියලු කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අකුසල ධර්මයන් ප්‍රහීන වේවා. මේ හැම දිනාගේම රැකී රක්ෂාදී ඒ කටයුතු දිනෙන් දිනම දියුණු පමණු භාවයට පත් වේවා. අපේ දරුවන්ගේ වැඩිහිටි හැම දිනාගේමත් අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා. අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මයෝ වර්ධනය වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා. මේ භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු
සම්බ දුක්ඛා පමොච්චතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමොච්චතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමොච්චතු සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගන්ට යෙදුනා වූ සියලු කුසල ධර්මයන්ගේ හේතුවෙන් මේ පින්නතුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා සිත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂා උදා වේවා සිතන කියන සිතුම් පැතුම් හේරෙම ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් උතුම් නිවන් සුවයේ හේතු වාසනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය. වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාදු සාදු නම් පුඤ්ඤං දැසින් අම්මා ඉන්නවා අපේ හන්දරේ ඉන්නවා පේන්න ඉන්නවා ඔව් ඇහිනව ඇති කතා කරන්නේ අන්මියුට් කරන්න දන්නේ නැතුව ඉතින් අපි කක්කයි දෙක දාලා දුන්නේ. ඒක තමයි. හොඳයි අම්මා එහෙනම්. හොඳයි. ආයුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. අම්මට දීර්ඝායුෂ ලැබේවා කරදර බාධක දුරු වෙලා සියලු යහපත සැලසේවා අම්මට තවත් බොහෝ කුසල ධම් සිද්ධ කරගන්නට සියලු ශක්තිය ධෛර්යය උදා වේවා කියලා ආශිර්වාද කරනවා